හයි කියන හැමදෙනාම ස්පයිඩර්මෑන් මූවී එක එනකන් තමයි බලාගෙන ඉන්නේ. එතකොට දැන් මේ මූවී එකට සම්බන්ධ වෙන්නේ MCU එකට ආපු ටොම් හොලන්ඩ් පීටර් පාකර්ගේ කැරක්ටර් එක විතරක් නෙමෙයි. මීට කලින් ආපු ස්පයිඩර්මෑන් ෆ්‍රැන්චයිස් දෙකේම කතාවලින් එන ඒ විලන්ස්ලා මේ මූවී එකට එන්න තියෙන නිසා මට හිතුණා කලින් තිබුණු ස්පයිඩර්මෑන් මූවීස් ඇතුළුව දැනට මේ සිනමැටික් වර්ල්ඩ් එකේදී මූවිස් පැත්තෙන් මොන ආකාරයෙන්ද මේ ස්පයිඩර්මෑන් කැරක්ටර් එක ඉවෝල්ව් වෙලා තියෙන්නේ, ඒ වගේ මොන වගේ දේවල්ද අපි දැනගන්න ඕන No Way Home මූවී එක බලන්න කලින් කියන එක ගැන කතා කරන්න ඕන කියලා. මගේ නම තරණ විශ්වනාත්, මේ ටීවී නාත් රිවිව්ස්. 2002 ටොබි මැග්වයර් එක මේ පළවෙනි ස්පයිඩර්මෑන් මූවී එක නිර්මාණය කරනවා. මේක සෝනි ආයතනය එතෙක් මෙතෙක් නිෂ්පාදනය කරපු ඉතාමත්ම සාර්ථකම චිත්‍රපටය බවට පත් වෙනවා. නමුත් මේ චිත්‍රපටයෙන් අපිට ගන්න තිබෙන ප්‍රධානම කාරණාව තමයි මේ ග්‍රීන් ගොබ්ලින් කියන කැරක්ටර් එක කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක. මොකද පීටර් පාකර්ට මේ ස්පයිඩර්මෑන් පවර්ස් හම්බුනාට පස්සේ ඔහු මුලින්ම ෆයිට් කරන ප්‍රධානම විලන් බවට පත් වෙන්නේ මේ ග්‍රීන් ගොබ්ලින්. ග්‍රීන් ගොබ්ලින් ගැන කතා කරද්දී මේ නෝමන් ඔස්බෝන් කියන කැරක්ටර් එක වැදගත් වෙනවා. ඔහු තමයි ඔස්කෝප් කියන සමාගමේ අයිතිකරු. එතකොට මේ කාලේදී ඔවුන් මේ සුපර් සෝල්ජර් සිරම් එකක් එහෙම ටෙස්ට් කර හිටියේ. නමුත් මේක තාමත් හියුමන් ට්‍රයල්ස් පාස් වෙලා නැති නිසා මිලිටරි එකෙන් මේ ඔස්කෝප් ආයතනයට මේ සඳහා දෙන ෆන්ඩින් නවත්වන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මිලිටරි එක වෙනස් සමාගමක් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාලා දන්න කාරණාවක් තමයි මේ දැන් තිබෙන ස්පයිඩර්මෑන් මූවීස් වලට වැදගත් නොවුනට වැඩිය මේ කලින් තිබුණු ෆ්‍රැන්චයිස් දෙකේම ඔස්කෝප් කියන සමාගම ඉතාමත්ම ප්‍රධාන තැනක් ගන්නවා. ඒ කොහොමුණත් නෝමන් ඔස්බෝන් කරන වැඩේ මේ සීරම් එක තමන්ම ටෙස්ට් කරලා, නමුත් ඔහුට මේත් එක්කම සුපර් පවර්ස් ලැබෙනවා විතරක් නෙමෙයි ස්ප්ලිට් පර්සනැලිටි එකක් ඇති වෙනවා. ඒ අනුව තමයි මේ ග්‍රීන් ගොබ්ලින් කියන කැරක්ටර් එක නිර්මාණය වෙන්නේ. එතකොට ඔහු මේ නගරයේ සිදු කරන සමහරක් විනාශයන්දී ස්පයිඩර්මෑන්ට සිද්ධ වෙනවා ග්‍රීන් ගොබ්ලින් එක සටන් කරන්න. එතකොට මුල් කාලේදී මේ දෙදෙනා දැනගෙන හිටියේ නැහැ මේ පීටර් පාකර් සහ නෝමන් ඔස්බෝන් තමයි ඉන්නේ කියලා. මොකද නෝමන් ඔස්බෝන් කියලා කියන්නේ හැරි ඔස්බෝන්ගේ තාත්තා. එතකොට හැරි සහ පීටර් කියලා කියන්නේ හොඳම යාළුවන් නිසා නෝමන් සහ පීටර් අතරත් ඒ ෆාදර් සන් වගේ රිලේෂන්ෂිප් එකක් තිබෙනවා. නමුත් පසු කාලීනව මේ සටන් වලදී ග්‍රීන් ගොබ්ලින් ස්පයිඩර්මෑන්ට ආරාධනා කරනවා තමන් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඊට පස්සේ ස්පයිඩර්මෑන් එහෙම කැමති නැති වුණාම සහ අවසානයේදී ඔහු දැනගත්තාම පීටර් පාකර් තමයි මේ ස්පයිඩර්මෑන් කියලා ඔවුන් දෙදෙනා අතර මේ අන්තිම සටන යනවා. ඒ වගේම අන්තිම සටනේදී පීටර් පාකර් පවා දැනගන්නවා නෝමන් ඔස්බෝන් තමයි මේ ග්‍රීන් ගොබ්ලින් විදිහට ඉන්නේ කියලා. ඒ වගේම ඔහු මේ ස්පයිඩර්මෑන්ව මරන්න ගත්ත අන්තිම උත්සාහයේදී තමන්ගේ මතින් තමන් මිය යාමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ග්‍රීන් ගොබ්ලින්ගේ කැරක්ටර් එක පළවෙනි මූවී එකේදීම අයින් වෙනවා. හැබැයි වැඩේ කියන්නේ ස්පයිඩර්මෑන් එහෙම නැත්නම් පීටර් පාකර් මේ බොඩි එක ආයිසරයක් ඒ මැන්ෂන් එකට රිටර්න් කරද්දී හැරි ඔස්බෝන් දකිනවා ස්පයිඩර්මෑන් මේ විදිහට ඇවිල්ලා බොඩි එක තියලා යනවා කියලා. එතකොට එදා ඉඳලා හැරි ඔස්බෝන් ස්පයිඩර්මෑන් කෙරේ වෛරයකින් තමයි ඉන්නේ. නමුත් දෙවෙනි චිත්‍රපටයේ අවසානයේ වෙනකම්ම වගේ හැරි දැනගෙන හිටියේ නැහැ තමන්ගේ හොඳම යාළුවා පීටර් පාකර් තමයි මේ ස්පයිඩර්මෑන් කියලා. ස්පයිඩර්මෑන් දෙවෙනි මූවී එකේදී තමයි අපි ඩොක්ටර් ඔක්ටපස් කියන කැරක්ටර් එක හඳුරගන්නේ. මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ සයන්ටිස්ට් ඇවිල්ලා ඔහු එහෙම විලනස් කෙනෙක් නෙමෙයි. ඔහු නරක පුද්ගලෙක් නෙමෙයි. ඔහුට අවශ්‍ය වෙන්නේ මේ ෆියුෂන් රියැක්ටර් එකක් පාවිච්චි කරලා ඉතාමත්ම සුවිශේෂ එනර්ජි සෝස් එකක් නිර්මාණය කරන්න. එතකොට මේ එක්ස්පෙරිමන්ට් එක ඔහුට තනියම කරන්න බැරි නිසා ඒ සඳහා අවශ්‍ය ස්මාර්ට් ආම්ස් තමයි ඔහු නිර්මාණය කරන්නේ. නමුත් මේවා AI එකකින් කන්ට්‍රෝල් වෙන නිසා සහ ඔහුගේ නියුරල් නෙට්වර්ක් එකෙන් කෙලින්ම මේ ආම්ස් වලට විධානය ලබා දෙන්න ඕන නිසා තමන්ගේ ඇඟටම මේ ටෙන්ටකල්ස් ඇටච් වෙලා තමයි තිබුණේ. නමුත් ඒ ආම්ස් වලට තමන්ව පාලනය කරන්න බැරි වෙන විදිහට ඔහු චිප් එකක් තියාගෙන හිටියා. නමුත් මේ එක්ස්පෙරිමන්ට් එක වැරදිලා ඒ කොන්ට්‍රෝල් එක ඔහුට නැති වෙලා යනවා. එහෙම නැත්නම් මේ AI ප්‍රෝග්‍රෑම් එක ඔහුවත් කොන්ට්‍රෝල් කරන තත්ත්වයට පත් වෙනවා. ඒ කොහොම වුණත් දැන් මේ ආම්ස් වලට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ඉනිෂියල් ප්ලෑන් එක කොහොම හරි සක්සීඩ් කරන්න. ඒ කියන්නේ මේ ෆියුෂන් රියැක්ටර් එක කොහොම හරි ලබා ගන්න. ඒ නිසා දිගින් දිගටම බැංකු මංකොල්ල කාලා සල්ලි ලබාගෙන හරි මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න තමයි ඩොක්ටර් ඔක්ටපස් උත්සාහ කරන්නේ. එතකොට මේක කම්ප්ලීට් කරන්න අවශ්‍ය ඒ ට්‍රිටියම් කියන ද්‍රව්‍ය ඔහුට ලබා ගන්න ඒකේ අනුග්‍රහකය වෙලා තිබුණා. එහෙම නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක අනුග්‍රහකය වෙලා හිටපු හැරි ඔස්බෝන්ගෙන් උදව් ලැබෙනවා. එතකොට මෙතෙන්දී හැරි ඔස්බෝන් කියන කාරණාව තමයි තමන්ට ස්පයිඩර්මෑන්ව ගෙනත් දෙන්න. එතකොට ඒ අවශ්‍ය ට්‍රිටියම් ප්‍රමාණය ලබා දෙන්නම් කියලා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට ඩේලි බියුගල් කියන ඒ මැගසින් එකට ස්පයිඩර්මෑන්ගේ ඡායාරූප ලබා දුන්නේ පීටර් පාකර්. ඒ නිසා ස්පයිඩර්මෑන්ගේ ලොකේෂන් එක දැනගන්න පීටර් පාකර්ගෙන් විස්තර ලබා ගන්න පුළුවන් වේවි කියලා මෙතෙන්දී හැරි ඩොක්ටර්
ඩොක්ටර් ඔක්ටොපස්ට කියනවා. ඩොක්ටර් ඔක්ටොපස් ස්පයිඩර්මෑන්ව හැරි ඔස්බෝන් ළඟට අරගෙන එනවා. එතකොට මෙතනදී තමයි හැරි දැනගන්නේ පීටර් පාකර් සහ ස්පයිඩර්මෑන් කියන්නේ එක්කෙනෙක් කියලා. ඒ කොහොම වුණත් මෙතනින් නිදහස් වෙලා ස්පයිඩර්මෑන් ඩොක්ටර් ඔක්ටොපස්ව නවත්තන්න යනවා. එතකොට මේ ඇති වෙන සටනේදී ඔටෝ ඔක්ටේවියස්ට යම් ආකාරයකින් කන්ට්‍රෝල් එක ලබාගෙන තමන් කරන්න ගිහිපු මේ එක්ස්පෙරිමන්ට් එක නවත්තන්න පුළුවන් කමක් ලැබෙනවා. හේතුව තමයි මේ එක්ස්පෙරිමන්ට් එක උත්සාහ කරා නම් මේ මුළු නගරේම විනාශ වෙන්න තිබුණා. ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා මේ එක්ස්පෙරිමන්ට් එකත් එක්කම මෙතන තිබෙන ගඟේ ගිලෙන්න. ඒ වගේම මේ ෆයිට් එකේදී ස්පයිඩර්මෑන්ගේ මාස්ක් එක ගැලවිලා තිබෙන නිසා මෙරි ජේන් දැනගන්නවා ස්පයිඩර්මෑන් සහ පීටර් පාකර් කියලා කියන්නේ එක්කෙනෙක් කියලා. ස්පයිඩර්මෑන් තුන්වෙනි මූවි එක වෙනකොට හැරි ඔස්බෝන් මීළඟ ග්‍රීන් ගොබ්ලින් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඔහුට අවශ්‍ය වෙනවා ස්පයිඩර්මෑන්ගෙන් පරිගන්න. නමුත් මේ සටනේදී ඔහුගේ හිස වැදිලා ඔහු ටික කාලයකට මේ තමන් අවසානයේදී දැනගෙන හිටපු මතකයන් නැති වෙලා ආයිසරයක් පීටර් පාකර් සහ හැරි අතර ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇති වෙනවා. හැබැයි මේ කාලෙදී සිද්ධ වෙන කාරණාවක් තමයි මේ වෙනත් ලෝකයකින් ආපු සිම්බොයිඩ් බොඩි එකක් පීටර් පාකර්ගේ ඇඟට ලැබිලා එහෙම නැත්නම් මේ ඔහුගේ සූට් එක බ්ලැක් සූට් එකක් බවට පත් වෙලා ඒත් එක්කම ඔහුගේ පර්සනැලිටි එකෙත් චේන්ජ් වීමක් සිද්ධ වෙනවා. මොකද මේ සිම්බොයිඩ්ලගේ හැටි තමයි ඒ හොස් බොඩි එකේ තිබෙන පර්සනැලිටි එක තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කරනවා. මේත් එක්කම ඔහු යම් යම් දරුණු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ චිත්‍රපටයේ තවත් වැදගත් චරිතයක් තමයි ෆ්ලින්ට් මාකෝ කියන කෙනා. මොකද ඔහු තමයි සෑන්ඩ්මෑන් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් පොලිසියෙන් බේරිලා ඔහු මේ වැරදිලා පරීක්ෂණයක් තියෙන තැනකට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට සෑන්ඩ්මෑන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අර පළවෙනි චිත්‍රපටයේදී අපි දැනගත්ත කාරණාවක් තමයි මේ පීටර් පාකර් නවත්තපු නැති හොරෙක් ඊට පස්සේ ගිහිල්ලා බෙන්ව එහෙම නැත්නම් අංකල් බෙන්ව මරා දැමුවා කියලා. නමුත් තුන්වෙනි චිත්‍රපටයේදී හෙළි කරනවා ඒ හොරා අකම්ප්ලිස් කෙනෙක් විතරයි ෆ්ලින්ට් මාකෝ තමයි අංකල් බෙන්ව මරලා දාලා තියෙන්නේ කියලා. එතකොට සිම්බියොට් එක නිසා දරුණු වෙලා ඉන්න ස්පයිඩර්මෑන් මේ සෑන්ඩ්මෑන් එක්ක සටන් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ කාලෙදිම මේ පීටර් පාකර් සහ මෙරි ජේන්ගේ ඒ රිලේෂන්ෂිප් එක බ්‍රේක් වුණාට පස්සේ ඔහු අර අපි සාමාන්‍යයෙන් හඳුනන බුලි මැග්ගොයර් බවට පත් වෙනවා. ඒ වගේම ඔහු සහ ග්වෙන් ස්ටේසි අතරත් ටික කාලයකට රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා. ඒ කොහොම වුණත් මේ සිම්බොයිඩ් තමන්ගේ පර්සනැලිටි එක ඉතාමත්ම ලොකු බලපෑමක් කියලා ඔහු තේරුම් ගන්නේ තමන් විසින් මේ මෙරි ජේන්ට ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ. එතකොට ඔහු මේ නිසා පල්ලියකට ගිහිල්ලා එතනදී ඔහු තේරුම් ගන්නවා මේ ගාන්ටාර ශබ්දයකින් මේ සිම්බොයිඩ් යම් ආකාරයකින් අඩපණවීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට ඔහුට පුළුවන්කමක් ලැබෙනවා මේකෙන් ගැලවෙන්න. නමුත් මේ වෙලාවේදී එඩි බ්‍රොක්ගේ ඇඟට මේ සිම්බොයිඩ් එකතු වෙනවා. මෙතනින් තමයි ස්පයිඩර්මෑන් පළවෙනි චිත්‍රපට මාලාවේදී වෙනම් කියන කැරක්ටර් එක නිර්මාණය වෙන්නේ. එඩි බ්‍රොක් කියලා කියන්නේ පීටර් පාකර් වගේම ඩේලි බියුගල් එකේ ප්‍රධාන ස්ථානයක් එහෙම නැත්නම් පර්මනන්ට් පොසිෂන් එකක් ලබා ගන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක්. එතකොට අර බුලි මැග්ගොයර් ෆේස් එකේ ඉද්දි ඔහු මේ එඩිව එක්ස්පෝස් කිරීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔහුට තමන්ගේ ජොබ් එක නැති වෙලා යනවා. මේත් එක්කම ඔහු පීටර් පාකර්ත් එක්ක යම් ආකාරයකින් තරහකින් තමයි ඉන්නේ. එතකොට මේ වෙනම් කැරක්ටර් එක බවට පත් වුණාට පස්සේ ඔහු මේ ස්පයිඩර්මෑන් එක සටන් කරනවා. එතකොට මෙතනදී සිද්ධ වෙන කාරණාව තමයි වෙනම් සහ සෑන්ඩ්මෑන් දෙදෙනාම එකතු වෙලා මේ ස්පයිඩර්මෑන් එක ෆයිට් කරනවා. නමුත් අවසානයේදී මේ හැරි ඔස්බෝන් තමන්ගේ බට්ලර්ගෙන් දැනගත්තට පස්සේ ඇත්තටම මේ නෝමන් ඔස්බෝන්ගේ මරණය සිද්ධ වුණේ ස්පයිඩර්මෑන්ගේ වැරද්දෙන් නෙමෙයි කියලා ඔහු ඇවිල්ලා අවසානයේදී ස්පයිඩර්මෑන්ට උදව් කරනවා. ස්පයිඩර්මෑන් විසින් එඩි බ්‍රොක් සහ වෙනම්ව වෙන් කරලා ඊට පස්සේ ඒ සිම්බියොට්ව විනාශ කරන්න යද්දි මේ පම්කින් බෝම්බ් එක පාවිච්චි කළා. එඩි බ්‍රොකුත් මෙතනදී මිය යනවා. ඊට පස්සේ සෑන්ඩ්මෑන් තේරුම් ගන්නවා තමන්ට මේ ස්පයිඩර්මෑන් එක සටන් කරලා ජයග්‍රහණය කරන්න බෑ කියලා. ඒ වගේම තමන් අතින් සිද්ධ වෙච්ච වරදට සමාවිල්ලලා ඔහු යම් ආකාරයක සාවධානයක් ඇති කර ගන්නවා පීටර් පාකර්ත් එක්ක. ඊළඟට මිසින් ස්පයිඩර්මෑන් චිත්‍රපට මාලාව ආරම්භ වෙන්නේ 2014 දී ඇන්ඩ්‍රු ගාර්ෆීල්ඩ් තමයි මේකෙදි පීටර් පාකර්ගේ චරිතය රඟපාන්නේ. ඒ වගේම මේ මෙරි ජේන් වෙනුවට ග්වෙන් ස්ටේසි තමයි පීටර් පාකර්ගේ ලව් ඉන්ට්‍රස්ට් එක විදිහට හඳුන්වලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි අර මෙරි ජේන් ස්පයිඩර්මෑන් ගැන දැනගන්නවට වඩා ඉක්මනින් ග්වෙන් ස්ටේසි පීටර් පාකර් ගැන දැනගන්නවා. ඒ වගේම ඒකේ පළවෙනි විලන් බවට පත් වෙන්නේ මේ ලිසාඩ්. එහෙම නැත්නම් මේ යම් ආකාරයකින් හියුමන් ට්‍රයල්ස් වලට කලින් සීරම් එකක් උත්සාහ කරනවා කෝනර්ස් විසින් ඩොක්ටර් කෝනර්ස් විසින්. නමුත් ඔහු ලිසාඩ් කෙනෙක් බවට පත් වෙනවා. කොහොමත් මේ කාලෙදි මේ එක්ස්පෙරිමන්ට් සිදු කරමින් තිබුණේ නෝමන් ඔස්බෝන්ව බේරගන්න. මොකද නෝමන් ඔස්බෝන්ට යම් ආකාරයක ජෙනටිකලි වැරදි වෙච්ච තැනක් තිබෙනවා. එතකොට මේක පරම්පරාවෙන් පරම්පරාවට යන දෙයක් කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපි තව තේරුම් ගන්න කාරණාවක් තමයි පීටර් පාකර්ගේ තාත්තා සහ නෝමන් ඔස්බෝන් එකට වැඩ කරමින් ඉඳලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඇත්තටම පීටර් පාකර්ගේ තාත්තා තමයි මේ ස්පයිඩර් කෙනෙක්ගේ සහ මිනිස්සෙක්ගේ ඒ ජාන යම් ආකාරයකින් ෆියුෂන් කරලා එකතු කරලා හයිබ්‍රිඩ් කෙනෙක්ව නිර්මාණය කිරීමේ ඒ පරීක්ෂණය
හොයාගෙන තිබෙන. ඔවුන් මේ විදිහට එක්ස්පෙරිමන්ට් කරලා හොයාගන්න දේවල් බයෝ වෙපන්ස් විදිහට පාවිච්චි කරන්න යනවා කියලා තේරුම් ගත්තයින් පස්සේ ඔහු මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙන්න යනවා. නමුත් මෙතනදී නෝමන් ඔස්බෝන් වැරදි සියල්ලම ඔහුගේ පිට දාලා නීතිය ඔහුගේ පිටිපස්සේ එවන ස්වරූපයක් තමයි තිබෙන්නේ. එතකොට ඒ නිසා තමයි අම්මට සහ තාත්තට පීටර් පාකර්ව මේ සහ අංකල් බෙන් ළඟ තියලා යන්න සිද්ධ වෙන්නේ. නමුත් ඔවුනුත් මරා දැමීමක් සිද්ධ වෙනවා උඩුගුවනේදී. ඒ කොහොම වුණත් මේ එක්ස්පෙරිමන්ට් එක වැරදිලා ලිසාඩ් කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඩොක්ටර් කොනර්ස්ට අවශ්‍ය වෙන්නේ මුළු නිව්යෝර්ක් සිටි එකම ලිසාඩ් බවට පත් කරන්න. එහෙම නැත්නම් තමන්ගේ ජාතියේ සිටි එකක් ඇති කරගන්න. එතකොට ස්පයිඩර්මෑන් සහ ග්වෙන් ස්ටේසි එකතු වෙලා තමයි මේ දේ නවත්තන්නේ. හැබැයි මේ කාලේ තිබෙන තවත් සුවිශේෂ කාරණාවක් තමයි දැන් අර අංකල් බෙන් චිත්‍රපටයේ මුලදී මිය යාම සිද්ධ වෙනවා මේ චිත්‍රපටයේදීත්. එතකොට අර පළවෙනි චිත්‍රපට මාලාව වගේම මේ අමේසිං ස්පයිඩර්මෑන් චිත්‍රපට මාලාවේදීත් මේ ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් පීටර් පාකර් රෙස්පොන්සිබිලිටි එක අරන් වැඩ කරපු නැති නිසා ඒක හේතුවක් වෙනවා අංකල් බෙන් මිය යාම. එතකොට මේ අංකල් බෙන්ව මැරුවේ කවුද කියන එක හොය මේ සිටි එකේ අපරාධකාරයන් පිටිපස්සේ ස්පයිඩර්මෑන් යන නිසා අර පළවෙනි චිත්‍රපට මාලාවට වඩා වෙනස් විදිහට තමයි පොලිසිය සහ ස්පයිඩර්මෑන් අතර රිලේෂන්ෂිප් එක ඇති වෙන්නේ. ඒ කියන්නේ පොලිසිය විජිලන්ට් කෙනෙක් විදිහට ස්පයිඩර්මෑන්ව හොයනවා. එතකොට ඒ හොයන පොලිස් නිලධාරීන් අතර ප්‍රධානිය තමයි කැප්ටන් ස්ටේසි කියලා කියන්නේ. එහෙම නැත්නම් ග්වෙන් ස්ටේසිගේ තාත්තා. කොහොම වුණත් පොලිසිය සහ ස්පයිඩර්මෑන් උත්සාහ කරන්නේ ලිසාඩ්ව නවත්තන්න. ඒ විතරක් නෙමෙයි මේ ලිසාඩ්ගේ ප්‍රහාරයකින් ගොඩක්ම අමාරුවට පත් වෙලා ඉන්න කැප්ටන් ස්ටේසි දැනගන්නවා පීටර් පාකර් සහ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ එක්කෙනෙක් කියලා. ඒ වගේම අර මෙච්චර කාලයක් පොලිසිය ස්පයිඩර්මෑන් ගැන තිබුණු අදහස වෙනස් වෙලා ඔවුන් තේරුම් ගන්නවා මොහු සේවියර් කෙනෙක් කියලා. නමුත් පීටර් පාකර්ගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා ග්වෙන් ස්ටේසිත් එක්ක තිබෙන රිලේෂන්ෂිප් එක නවත්තන්න කියලා. මේකට හේතුව තමයි මේ ස්පයිඩර්මෑන්ට හැමදාම විලන්ස්ලා ඉන්නවා. එතකොට ඒ විලන්ස්ලගෙන් ස්පයිඩර්මෑන්ගේ සමීපතම අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. එතකොට අපි දන්න කාරණාවක් තමයි මේ නොවේ හෝම් මූවි එකත් ගත්තාමත් ඒකත් යම් ආකාරයක තේමාවක්. මේක ඇත්තටම හේතුවක් මේ පීටර් පාකර්, ඒ කියන්නේ ටොම් හොලන්ඩ් පීටර් පාකර් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ උදව් ලබා ගන්න මේ ලෝකයට තමන් සහ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ එක්කෙනෙක් කියන එක අමතක කරවන්න. රිව් එක මැදදී ඔයාලට ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැනට මේ පීටර් පාකර් 3 දෙනෙක්ව දැනගෙන ඉන්නවා. ඒ කියන්නේ ටොබි මැග්ගොයර්, ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් සහ ටොම් හොලන්ඩ්. එතකොට මේ පීටර් පාකර් ස්පයිඩර්මෑන් කැරක්ටර් එක නිරූපණය කරපු අය අතරින් මේ 3 දෙනාගෙන් කවුද ඔයාලා වැඩියම කැමති කියන එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඇයි ඒ ස්පයිඩර්මෑන්ට කැමති කියන එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අමේසිං ස්පයිඩර්මෑන් දෙවෙනි චිත්‍රපටයේදී මේ තේමාව දිගින් දිගටම මතුවෙනවා. ඒ කියන්නේ පීටර් පාකර් උත්සාහ කරනවා තමන් සහ ග්වෙන් ස්ටේසි අතර තිබෙන ඒ රිලේෂන්ෂිප් එක නවත්තන්න. මොකද ඔහුට මතකයි මේ කැප්ටන් ස්ටේසිට ලබා දීපු පොරොන්දුව. ඒ විතරක් නෙමෙයි ඔස්කෝප් වල වැඩ කරන මැක්ස් ඩිලන් ඔහු මේ ඉලෙක්ට්‍රිසිටි වල තිබෙන යම් ආකාරයක බලපෑමක් සිද්ධ වෙලා ඉලෙක්ට්‍රෝ බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රික් ආන්දන් ඉන්න ටැංකියකට වැටලා ඔහු ඉලෙක්ට්‍රෝ බවට පත් වෙනවා. හැබැයි මෙතන තිබෙන විශේෂත්වය තමයි ඔහු එහෙම පත් වෙන කලින් යම් ආකාරයක පර්සනැලිටි එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඔහු හිතන් හිටියේ තමන් සහ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ හොඳම යාළුවන් කියලා. ඒ වගේම නිරන්තරයෙන්ම තමන්ගේ ඇපාර්ට්මන්ට් එකේ ස්පයිඩර්මෑන් එක්ක කතා කරමින් ඉන්නවා. හැබැයි දැන් තමන්ගේ පව එක තේරුම් අරගෙන නැතුව මේ නිව්යෝර්ක් සිටි එකේ මැදදී ඔහු කේෝස් ඇති කරමින් ඉද්දි පීටර් පාකර් ඇවිල්ලා තමයි ඔහුව කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේදී පොලිසියෙන් ඔහුට වෙඩි තියන නිසා අර මෙච්චර කාලයක් ස්පයිඩර්මෑන් කෙරෙහි තිබුණු ආදරය වෛරයක් බවට පත් වෙනවා. ඒ වගේම නෝමන් ඔස්බෝන් මිය යන කලින් හැරි ඔස්බෝන් ආයිසරයක් මේ ඔස්කෝප් කම්පැනිය බාර ගන්න එනවා. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාලයක් තමන්ගේ තිබෙන මේ ලෙඩේ පිළිබඳව තිබෙන පරීක්ෂණ දත්ත සියලුම දේ හැරිට ලබා දෙනවා. මෙතන තිබෙන ඊළඟ කාරණාව තමයි අර නෝමන්ට තිබුණු ඒ ජෙනටික් ප්‍රශ්නය හැරිටත් තිබෙනවා. එතනදී ඔහු තේරුම් ගන්න කාරණාව තමයි මේ ස්පයිඩර්මෑන්ගේ බ්ලඩ් වලින් පුළුවන් කියලා තමන්ගේ මේ රෝගය විසඳ ගන්න. නමුත් ස්පයිඩර්මෑන් කැමති වෙන්නේ නැහැ මේ තමන්ගේ බ්ලඩ් ලබා දෙන්න. හේතුව තමයි මේක යම් ආකාරයකින් ඔහුට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේක මාරාන්තික වෙන්නත් පුළුවන් කියලා. පළවෙනි ස්පයිඩර්මෑන් මූවීස් වල වගේම හැරි ඔස්බෝන් සහ පීටර් පාකර් කියලා කියන්නේ යාළුවන්. නමුත් මේ දෙවෙනි ෆ්‍රැන්චයිස් එකේදී දෙවෙනි මූවි එකේදී ඔවුන් හම්බෙනකොට අවුරුදු 8ක් 10ක් තිස්සේ කාලයක් ඔවුන්ගේ ඒ සම්බන්ධය නැත්නම් ඔවුන්ගේ හමුවීමක් තිබිලා නැහැ. තමන්ට ස්පයිඩර්මෑන්ගේ උදව් ලැබෙන්නේ නැති නිසා ඔහු ටීම් අප් වෙනවා මේ ඉලෙක්ට්‍රෝ එක්ක. මේ වෙලාවේදී ඉලෙක්ට්‍රෝ මේ ඔස්කෝප්
එකේ හිර කළ තිබෙන. එතකොට ඉලෙක්ට්‍රෝඩ් නිදහස් වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ ඔහු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන ස්කෝප් එකේ දැනට ඉතුරුලා තිබෙන ස්පයිඩර් වෙනම් පාවිච්චි කරනවා. ඒ අනුව තමයි Amazing Spider-Man movies වලදී මේ හැරි ඔස්බෝන් කියන කෙනා ග්‍රීන් ගොබ්ලින් බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ග්වෙන් ස්ටේසි සහ ස්පයිඩර්මෑන්ට සිද්ධ වෙනවා මේ ඉලෙක්ට්‍රෝව නවත්තන්න. එතකොට මේ නවත්තන්න ඔවුන් පාවිච්චි කරන්නේ යම් ආකාරයකින් එනර්ජි එකේ මේන් ස්විච් එක රිසෙට් කිරීමක්. ඔවුන් ඉලෙක්ට්‍රෝව නැවැත්තුවත් මෙතනට ග්‍රීන් ගොබ්ලින් එනවා. ඒ වගේම ග්‍රීන් ගොබ්ලින් වෙච්ච හැරි තේරුම් ගන්නවා පීටර් පාකර් සහ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ එක්කෙනෙක් කියලා. මේ ෆයිට් එකේ තිබෙන විශේෂත්වය තමයි මේ ෆයිට් එක අතරතුර ග්වෙන් ස්ටේසි ඉතාමත්ම විශාල තැනකින් ඇද වැටෙනවා. එතකොට ඇයව බේරගන්න උත්සාහ කරන ඒ වෙලාවේදී ඇය බිමට පතිත නොවුනත් මේ ස්පයිඩර් වෙබ් එකේ එල්ලිලා කොඳුනාරිටිය හරහා ඇයගේ බෙල්ල කැඩීමක් සිද්ධ වෙනවා. මේත් එක්කම ග්වෙන් ස්ටේසි මේ චිත්‍රපටයේදී මිය යනවා. අර චිත්‍රපටයේ මුලින්දම්ම අපිට පෙන්නපු කාරණාවක් තමයි මේ කැප්ටන් ස්ටේසිට ලබා දීපු පොරොන්දුව ඔහුට නිරන්තරයෙන්ම මතක් වුණා කියන එක. එතකොට යම් ආකාරයකින් මේ ග්වෙන් ස්ටේසිගේ මරණය ෆෝෂැඩෝ කිරීමක් තමයි චිත්‍රපට මාලාවේදී සිද්ධ වෙලා තිබෙන්නේ. සෝනි සමාගමට ප්ලෑන්ස් තිබිලා තිබෙනවා Amazing Spider-Man 3 වෙනි චිත්‍රපටය නිෂ්පාදනය කරන්න. නමුත් මේ කාලෙදී මේ ඩිස්නි සමාගමට අයත් මාවල් ස්ටුඩියෝ එක ඉතාමත්ම ඉහළ ජනප්‍රියත්වයට ළඟා වෙමින් තිබුණේ. එතකොට ගොඩක් දෙනෙක් මේ කාලේ වෙනකොට අහපු ප්‍රශ්නය තමයි ඇයි මේ ඇවෙන්ජර්ස් කණ්ඩායමට ස්පයිඩර්මෑන් නැත්තේ කියලා. ඒ අනුව තමයි ඩිස්නි සමාගම සහ සෝනි සමාගම එකගතාවයකට එන්නේ මේ ස්පයිඩර්මෑන් කැරක්ටර් එක මාවල් සිනිමැටික් යුනිවර්ස් එකට අරන් එන්න. නමුත් ඇන්ඩ්‍රු ගාෆීල්ඩ්ගේ ස්පයිඩර්මෑන් කැරක්ටර් එක කන්ටිනියු වෙන වෙනුවට ඔවුන් පීටර් පාකර්ගේ කැරක්ටර් එක අලුතෙන් හඳුන්වා දීමක් තමයි සිද්ධ කරන්නේ. නමුත් මේ වෙනකොටත් මේ පීටර් පාකර්ගේ ඔරිජින් ස්ටෝරි එක ගැන හැමදෙනාම දන්න නිසා දැන්ටමත් මේ නේබර්හුඩ් එකේ ක්‍රයිම් සෝල්ව් කරන ස්පයිඩර්මෑන් විදිහට ඔවුන් හඳුන්වලා දෙනවා. මුලින්ම මේ කැරක්ටර් එක හඳුන්වලා දෙන්නේ කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් මූවි එකේදී. මොකද මේ වෙලාවේදී කැප්ටන් ඇමරිකා සහ අයර්න් මෑන් අතර යම් ආකාරයක සටනක් ඇති වෙනවා. එතකොට ටෝනි ස්ටාර්ක් තමන්ගේ කණ්ඩායමට ස්පයිඩර්මෑන්ව රික්‍රූට් කිරීමක් සිද්ධ කරනවා. එතකොට අර ෆේමස් එයාපෝට් ෆයිට් එකේදී ස්පයිඩර්මෑන් මේ කැප්ටන් ඇමරිකා සහ ඔහුගේ කණ්ඩායමට විරුද්ධව සටන් කරනවා. ඒ වගේම කැප්ටන් ඇමරිකා සහ ස්පයිඩර්මෑන්ගේ මුණ ගැසීමත් සිද්ධ වෙන්නේ මේ චිත්‍රපටයේදී. ඊළඟට ස්පයිඩර්මෑන් පළවෙනි සෝලෝ මූවි එකේදී ફોකස් එක වෙලා තිබෙන්නේ පීටර් පාකර්ට අවශ්‍ය වෙනවා කොහොම හරි මේ අයර්න් මෑන් එක්ක එකතු වෙලා මේ ආකාරයේ ලොකු ෆයිට්ස් වලට යන්න. නමුත් ටෝනි ස්ටාර්ක් නිරන්තරයෙන්ම ඔහුව ඩිෆෙන්ඩ් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ චිත්‍රපටයේ අවසානයේදී මේක එක්ස්ප්ලেইন කරනවා. ඔහු ගොඩක් පරිස්සම් වෙනවා පීටර් පාකර් ගැන. ඒ කියන්නේ අර කැප්ටන් ඇමරිකා එක්ක ෆයිට් එකේදී ඔහුට අනුතරක් වෙන්නේ නැහැ කියන එක දන්න නිසා තමයි අරගෙන යන්නේ. නමුත් ඊට වඩා දරුණු ෆයිට්ස් වලදී මේ ටීනේජර් කෙනෙක්ගේ ජීවිතය ගැන ලොකු වගකීමක් ඔහුට තිබෙනවා. නමුත් මේ තෙක්කම පීටර් පාකර් තේරුම් ගන්නවා මේ සිටි එකේ යම් ආකාරයක අමුතු විදිහට මේ ආයුධ පාවිච්චියක් සිද්ධ කරනවා. එතකොට අපි තේරුම් ගන්න කාරණාවක් තමයි අර ඒලියන්ස්ලත් එක්ක ෆයිට් කරලා ඉතුරුලා තිබෙන ඒ ඒලියන්ස් ආටිෆැක්ට් පාවිච්චි කරලා ලොකු වෙපන් බිස්නස් එකක් මේ වෙනකොට සිද්ධ වෙනවා කියලා. එතකොට මේ වෙපන් බිස්නස් එක ගැන අයර්න් මෑන්ට සහ හැපීට අන්තුරුවඟවන්න පීටර් පාකර් උත්සාහ කරනවා. නමුත් ඔවුන් ඔහුව සීරියස් ගන්නේ නැහැ. එතකොට ෆිල්ම් එක අවසානයේදී මේ වල්චර්ව නවත්තලා ඒ වගේම ටෝනි ස්ටාර්ක් සතු විශාල ආයුධ තෝගයක් බේරගන්න පීටර් පාකර්ට පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට අපි ස්පයිඩර්මෑන් කැරක්ටර් එක දකින්නේ ඉන්ෆිනිටි වෝර් මූවි එකේදී. ඒ කියන්නේ මේ තැනෝස්ගේ කණ්ඩායම සැන්ක්ටම් සැන්ක්ටෝරම් එකට ඇවිල්ලා ටයිම් ස්ටෝන් එක ලබා ගන්න උත්සාහ කරද්දී මේ ආසන්නයේ ඉන්න පීටර් පාකර් ඔහුගේ මේ ස්පයිඩර් සෙන්ස් එකත් එක්ක මේ ෆයිට් එකට එකතු වෙනවා. නමුත් අවසානයේදී ඔහු ස්පයිඩර්මෑන් ටෝනි ස්ටාර්ක් ඒ වගේම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තුන් දෙනාම ගිහිල්ලා මේ ටයිටන් ප්ලැනට් එකේ තමයි ඉතුරු වෙන්නේ. එතකොට අර තෑනොස් එක්ක තිබෙන ෆයිට් එක හරියාකාරයෙන් ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති නිසා අවසානයේදී මේ ස්නැප් එක නිසා එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න පිරිසකින් භාගයක්ම නැතිවෙලා යාමේදී ස්පයිඩර්මෑන්ගේ කැරක්ටර් එකත් මේ ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. එතකොට මෙතෙන්දී අපි මතක් කරන්න ඕන කාරණාව තමයි මාවල් සිනමැටික් යුනිවර්ස් එකේදී මේ වෙනකොටත් ටෝනි ස්ටාර්ක් සහ පීටර් පාකර් අතර ලොකු රිලේෂන්ෂිප් එකක් තිබෙනවා. ඒ කියන්නේ ඔහු මේ මෙන්ටර් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් නිසා මේ ස්පයිඩර්මෑන්ගේ කැරක්ටර් එකට අනුතුරක් සිද්ධ වුණා කියන ඒ සිතුවිල්ල තමයි ටෝනි ස්ටාර්ක් ඉන්නේ. එතකොට අර ඇන්ට්මෑන් ඇවිල්ලා මේ කොන්ටම් රෙල්ම් එක ගැන කතා කරද්දී අයිසරක් මේක එක්ස්පෙරිමන්ට් කරන්න ටෝනි ස්ටාර්ක්ට හිතෙන්නෙත් ගොඩක් දුරට මේ පීටර් පාකර් නිසා. එතකොට ඇවෙන්ජර්ස්ලගේ ටයිම් ට්‍රැවල් එකෙන් පස්සේ හැමදෙනාම එකතු වෙලා
තැනොස් එක ෆයිට් කරද්දිත් අපිට අයිසරක් ස්පයිඩර්මෑන්ගේ කැරක්ටර් එක දැක් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම ස්පයිඩර්මෑන් දෙවෙනි මූවි එකේදී අපි තේරුම් ගන්න කාරණාව තමයි අර පළවෙනි මූවි එකට සාපේක්ෂව ඔහු ඇක්ෂන්ස් වලට වැඩි සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ලොකු කන්ට්‍රාස්ට් එකක් තිබෙනවා ෆිල්ම්ස් දෙක අතර. පළවෙනි ෆිල්ම් එකේදී ඔහු උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ වගේ මිෂන්ස් හොයාගෙන ගිහිල්ලා සටන් කරන්න ඇවෙන්ජර් කෙනෙක් වෙන්න. නමුත් දෙවෙනි එක වෙනකොට විශේෂයෙන්ම මේ ටෝනි ස්ටාර්ක්ගේ මරණය නිසා ඔහු ගොඩක් ෂොක් වෙලා ඉන්නේ. නමුත් ඇක්ෂන්ස් ඔහුව ෆලෝ කරන නිසා මේ ලන්ඩන් වල තිබෙන සටන් වලට ඔහු ඉන්වෝල්ව් වෙනවා. ඒ විතරක් නෙමෙයි අර ටෝනි ස්ටාර්ක්ගේ තැන ඔහු මිස්ටීරියෝට ලබා දෙන්න උත්සාහ කරන නිසා. එහෙම නැත්නම් ටෝනි ස්ටාර්ක්ගෙන් හිස් වෙච්ච තැනට ඔහුට කවුරු හරි ඕන නිසා මේ මිස්ටීරියෝට රැවටීමක් සිද්ධ වෙනවා. එතකොට මේ මූවි එකේ තිබෙන විශේෂත්වය තමයි මේ මිස්ටීරියෝගේ ඇටැක්ස් සියල්ලම සිද්ධ වෙන්නේ මේ ඩ්‍රෝන්ස් වලින්. නමුත් මේ ඩ්‍රෝන්ස් සියල්ලම අයිති ටෝනි ස්ටාර්ක්ට. මෙතෙන්දී මතක් කරන්න ඕන සුවිශේෂම කාරණාව තමයි ටෝනි ස්ටාර්ක් මේ යද්දී තමන්ගේ අවසාන කැමැත්තෙන් මේ ටෙක්නොලොජි ඩිවිෂන් එකේ ඉතාමත්ම සුවිශේෂ තැනක් පීටර් පාකර්ට ලබා දීලා තිබෙනවා. එතකොට මේ මූවි එක අවසානයේදී මේ සිද්ධ වෙච්ච විනාශය පීටර් පාකර්ගේ account එකට දාන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඔහුට ඇත්තටම මේ තාක්ෂණයේ අයිතිය තිබෙන නිසා. ඒ විතරක් නෙමෙයි අවසානයේදී ඩේලි බියුගල් එක අපිට මේ මාවල් සිනමැටික් යුනිවර්ස් එකේදී දැක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. කලින් ස්පයිඩර්මෑන් මූවිවලදී ජේ ජොනා ජේම්සන් හිටියේ පත්තර වාර්තාකරුවෙක් විදිහට. නමුත් දැන් මේ අලුත් යුගයත් එක්කම ඔහු ස්ට්‍රීමිං නිවුස් වල ප්‍රධානියෙක් විදිහට තමයි තිබෙන්නේ. ඒ වගේම අර මිස්ටීරියෝ රිලීස් කරපු ක්ලිප් එකත් එක්ක මුළු ලෝකෙටම ස්පයිඩර්මෑන් සහ පීටර් පාකර් කියලා කියන්නේ එක්කෙනෙක් කියන එක රිවීල් කරන්න ඔහු කටයුතු කරනවා.